ළමයි අද පාඩමෙන් සාකච්ඡා කරන්නේ ප්‍රශ්නාංක 3 සිට පසුගිය පාඩමේදී ප්‍රශ්නාංක 1 සහ 2 සාකච්ඡා කළා. අද බලමු ප්‍රශ්නාංක 3 සිට ඉදිරියට. චාලක රසායනය සම්බන්ධ ගැටලුවක් දීලා තියෙන්නේ. පහත ප්‍රතික්‍රියා පෙළ නිර්ණය කිරීම සඳහා සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල බ්‍රෝමේට් ඔක්සිකාරකය අයඩීන් බවට ඔක්සිකරණය කරන බ්‍රෝමේට් මගින් මේක තමයි අයන ඉලෙක්ට්‍රෝන ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා වේග නියතය ඇතුළත් ප්‍රකාශයක් ලියන්න කියලා තියෙනවා. මේ නිසා අපි ඉස්සෙල්ලාම ප්‍රකාශය ඉදිරිපත් කරමු. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව r කියලා ගත්තොත් r සමානයි ශීඝ්‍රතා නියතය බ්‍රෝමේට් සාන්ද්‍රණයට සාපේක්ෂව පෙළ අපි ගමු x ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අයඩයිට් අයන වලට සාපේක්ෂව ප්‍රතික්‍රියා පෙළ y ප්‍රතික්‍රියාවට සහභාගී වෙන H ධන අයන ප්‍රතික්‍රියක මේ තුන් දෙනා. ඒ නිසා ප්‍රතික්‍රියක සම්බන්ධ කළ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන ලිවිය යුතුයි. H ධන Z ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව R නම් R සඳහා ප්‍රකාශනයක් ලියනකොට ශීඝ්‍රතා නියතය ලියන K කියලා සංඝටකන භෞතික අවස්ථාව මේ විදිහට සඳහන් කරන්නේ. මේ තමයි සාන්ද්‍රණ හා ශීඝ්‍රතාව සම්බන්ධයෙන් පෙළ අදාළව ලියා ඇති වේග ප්‍රකාශනයේ වේග නියතය ඇතුළුව. ඊළඟ බලමු දෙවෙනි කොටස. මේ ප්‍රතික්‍රියා සමස්ත පෙළ දෙවෙනි කොටස. ප්‍රතික්‍රියා සමස්ත පෙළ කිව්වම බ්‍රෝමේට්ට සාපේක්ෂව ප්‍රතික්‍රියා පෙළ x අයඩයිඩ්ට සාපේක්ෂව ප්‍රතික්‍රියා පෙළ y එච්චනවට සාපේක්ෂව ප්‍රතික්‍රියා පෙළ z xy z පරීක්ෂණාත්මක දීපු දත් වලින් සොයාගත යුතුයි. ඊට පස්සේ x y z වල එකතුව තමයි ප්‍රතික්‍රියාවේ සමස්ත පෙළ කියලා කියන්නේ. අපි මේ දත් ආදේශ කරමු. බලමු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් තිබුණා අපි ලිව්වා. ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනය මේක තිබුණේ R සමානයි K බ්‍රෝමේට් x අයඩයිට් y h ධන z මෙන්න මේකට දත් ආදේශ කරමු. මේ ප්‍රකාශනයට දත් ආදේශ කරමු. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව එක වැඩි කිරීම 10 ඝන ඩෙසිමීටර මවුල තත්පරයට සමානයි. K බ්‍රෝමේට් සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටර මවුල x අයඩයිඩ් සාන්ද්‍රණය 0.6 ඝන ඩෙසිමීටර මවුල y එච්චන සාන්ද්‍රණය 0.6 ඝන ඩෙසිමීටර මවුල z පළවෙනි එක. දෙවෙනි පරීක්ෂණය සම්බන්ධයෙන් දෙක වැඩි කිරීම 10 ශීඝ්‍රතාව ඝන ඩෙසිමීටර මවුල තත්පරයට ශීඝ්‍රතා නියතය සාන්ද්‍රණ 0.2 0.6 0.6 0.2 0.6
දශම 6 ඊළඟ එකේ දශම 6 ඉතාමත්ම ඕනෑකමින් මේ දත්ත නිවැරදිව ආදේශ කිරීම කළ යුතුයි. සෑම තැනකම ඒකක ඇතුළත් කළ යුතුයි. පළවන පරීක්ෂණ දෙවෙනි පරීක්ෂණ සඳහා ලිව්වේ මේ විදිහටම ඉතිරි පරීක්ෂණ දෙක සඳහාත් දත්ත ආදේශ කරන්න. තුන්වන පියවරේ ශීඝ්‍රතාව 4 වැඩි කිරීම 10 ඍණ 3 ඝන ඩෙසිමීටරට මවුල තත්පරයට ශීඝ්‍රතා නියත එකේ 0.2 1.2 0.6යි 0.2 x 1.2 y 0.6 Z මේ තුන්වන සමීකරණය. හතරවන සමීකරණය නම් ශීඝ්‍රතාව 8 වැඩි කිරීම 10 ඍණ 3 ඝන ඩෙසිමීටරට මවුල තත්පරයට k 0.2 0.6 1.2 0.2 0.6 1.2 පළවන දෙවන තුන්වන හතරවන සමීකරණ ආදේශ කිරීමේදී ඒකක සහිතව දත්ත ආදේශ කිරීම කළ යුතුයි. ඊළඟට තමයි සුළු කිරීම කළ යුත්තේ. බලමු සුළු කිරීම කරන්න. පළවෙනි සමීකරණය හා දෙවෙනි සමීකරණය ගමු. දෙවෙනි සමීකරණය පළවෙනි එකෙන් බෙදමු. අංක 2 බෙදීම අංක 1. එතකොට මේවා සේරම කැපිලා යනවා. මෙන්න මෙතන විතරයි ඉතුරු වෙන්නේ 0.2 බෙදීම 0.1. x වෙනි බලය සමානයි 2 වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම 1 වැඩි කිරීම 10 ඍණ 3. මෙතන යනවා 2 x සමානයි 2 මේ යනවා x ලාගය 1. දැන් අපි y සෙවීම සඳහා මේ සමීකරණ දෙක පාවිච්චි කරමු. මේව කැපිලා යනවා. අංක 3 බෙදීම 2 අංක 3 බෙදීම 2 කැපිලා යනවා. මෙතන විතරයි ඉතුරු වෙන්නේ 1.2 බෙදීම 0.6 y බලය සමානයි 4 10 ඍණ 3 2 වැඩි කිරීම 10 ඍණ 3 මේ අනුව 2යි මෙතන නෝ 2y මේ අනුව y වලගේ 1යි. දැන් z සෙවිය යුතුයි. අපි ඒ සඳහා පාවිච්චි කරමු දෙවෙනි ප්‍රකාශනයයි තුන්වෙනි ප්‍රකාශනයයි මේ තියෙන්නේ 2 3 දෙවෙනි ප්‍රකාශනයයි හතරවෙනි ප්‍රකාශනය කරමු 2යි 4යි. එතකොට මේක කැපෙනවා. මේක මෙතන කැපෙනවා. මේක විතරයි ඉතුරු වෙන්නේ. මේ නිසා හතරවෙනි සමීකරණයයි දැන් වෙන සමීකරණ පාවිච්චි කරලා මේක කරන්නත් පුළුවන්. නමුත් වඩා ලේසි හතරවෙනි එකයි දෙවෙනි එකයි ගත්තොත්. බලන්න. හතරවෙනි එකයි දෙවෙනි එකයි. මේ නිසා අපි හතරවෙනි එක දෙවෙනි එකෙන් බෙදනවා. හතරවෙනි එක දෙවෙනි එකෙන් බෙදුවාම කැපිලා යනවා. කැපිලා යනවා. මෙතන ඉතුරු වෙනවා. 1.2 0.6 මේකේ z සමානයි දෙවෙනි එකයි හතරවෙනි එකයි 2 10 ඍණ 3 8 10 ඍණ 3
8 10 ඍණ 3 2 10 ඍණ 3 මෙතන නම් 4ක් දෙකේ z සමානයි 4 මේ නිසා z වල අගය 2යි මේ අනුව අපි x 1යි y 1යි z 2යි අපෙන් අහලා තියෙන්නේ මේකේ ප්‍රතික්‍රියා සමස්ත පෙළ මේ අනුව පිළිතුර මේ විදිහට ලියන්න පුළුවන් ඔබට प्रतिक्रियावे समस्त पेल प्रतिक्रिया समस्त पेल समानाई प्रतिक्रियक वलट सापेक्षो लियायति पेलयन्गे एकතුව x ධන y ධන z x ධන y ධන z මේ අනුව x 1යි y 1යි z 2යි මේ අනුව මුළු පෙළ 4යි अब බලමු ඊළඟ කොටසට යන්න. ශීඝ්‍රතා නියතය කයාගේ ගාන කරන්න. දැන් අපි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශන 4ක් ලිව්වනේ. 1 2 3 4 සමීකරණ කියලා. අන්නේ සමීකරණයකින් පුළුවන් අපිට කේවලගේ නිර්ණය කරන්න. ආපහු මුලින්දලා නැවත ලියන්න අවශ්‍ය නැහැ. අපි බලමු පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණයේ k උක්ත කරමු. මොකද අපි දන්නවනේ ब्रोमेट आयोडाइड සහ එච්චන සාන්ද්‍ර දන්නවා මේගොල්ලන්ට සාපේක්ෂව පෙළ අපි දන්නවා ඒක නිසා අපිට පුළුවන් එක සමීකරණයකින් කේවලගේ සොයන්න මෙන්න මේ සමීකරණය අපි කේවලගේ එක පළවෙනි සමීකරණය. k සමානයි එක වැඩි කිරීම 10 ඍණ 3 k සමානයි එක වැඩි කිරීම 10 ඍණ 3 මේකේ ශීඝ්‍රතාවය එක වැඩි කිරීම 10 ඍණ 3 ඝන ඩෙසිමීටරට මවුල තත්පරයට බෙදීම මෙන්න මේ කොටස් තියෙන්නේ 0.1 x වෙනි බලය x කියන්නේ 1යි. එතකොට 0.1 0.1 ඝන ඩෙසිමීටර මවුල x බලය 1යි. ඊළඟ අවස්ථාව තිබුණේ 0.6 ඝන ඩෙසිමීටර මවුල මේකේ y තිබුණේ y කියන්නේ 1යි. ඊළඟ අවස්ථාව තුනේ 0.6 z වෙනි බලය 0.6 ඝන ඩෙසිමීටර මවුල z වලගේ ආවේ අපිට 2යි. මේ අනුව මේක සුළු කිරීමේදී කේවලගේ නම් k සමානයි එක වැඩි කිරීම 10 ඍණ 3 බෙදීම මෙතන 10 ඍණ 1 මෙතන 6 වැඩි කිරීම 10 ඍණ 1 මෙතන 6 වැඩි කිරීම 10 ඍණ 1 වර්ගය ඒකක තත්පරයට මෙතන ඝන ඩෙසිමීටර මාල මේ ඝන ඩෙසිමීටර මාල වලට කැපෙනවා මෙතන ඒකක වර්ගය මෙතන ඒකක 3 වෙනි බලය ඒකක 3 වෙනි බලය උඩට ගියාම මවුල ඍණ 3 dm වල 3 වෙනි බලය dm ධන 9
මෙන්න මේක පිළිතුර. 10 ඍණ 1යි 10 මෙතන ඍණ 2යි මෙතන 10 ඍණ 1යි 10 ඍණ 3යි. ඒ 10 ඍණ 3 10 ඍණ 3 කැපෙනවා. මේ 10 ඍණ උඩට ගියාම 10 වෙනවා. බෙදීම 6 තුන්වෙනි බලය. 6 වැඩි කිරීම මෙතන 36. ඒකක එන්නේ මාල 3 DM 9 S ඍණ 1. දැන් බලමු අපි ශීඝ්‍රතා නියතය. 10 බෙදීම 6 තුන්වෙනි බලය මේ තියෙන්නේ. K තමයි 10 බෙදීම 6 තුන්වෙනි බලය මෙයාගේ. මෙන්න මෙයාගේ සුළු කිරීමේදී ඔබට ලැබෙනවා 0.0463 මේක සුළු කරන් පස්සේ. බිඳුවයි 4.63 ශීඝ්‍රතා නියත එකේ වල ඔබට දැක්ක ඉස්සල එකක ආවා. මවුල ඍණ 3 DM 9 තත්පරයකට. මවුල ඍණ 3 DM 9 තත්පරයට ශීඝ්‍රතා නියතේ ඒකක. දැන් අපි මේ ශීඝ්‍රතා නියත කේවලගේ නිර්ණය කරේ. මේ බලන්න. මෙතනින් තමයි උත්තරය ගත්තේ. මේ කොටස සුළු කිරීමෙන් තමයි ඔය අපි 0.463 ලබා ගත්තේ. අපි දැන් බලමු ඊළඟ කොටස. පස්වන පරීක්ෂණයට අදාළ පරිදි වගුවේ දත්ත භාවිතා කරමින් මෙන්න මේ R වල අගේ අපිට පුළුවන් R සඳහා ප්‍රකාශනයක් ලියන්න මේ විදිහට. R සමානයි ශීඝ්‍රතාව K ශීඝ්‍රතා නියතය. බ්‍රෝමේට් සාන්ද්‍රණය මේ තියෙන්නේ. එයාට සාපේක්ෂව පෙළ 1යි. මෙතන 1. ඊගාට අයඩයිඩ් මේ තියෙන්නේ. බ්‍රෝමේට් වලට සාපේක්ෂව පෙළ 1යි. අයඩයිඩ් වලට සාපේක්ෂව පෙළ අයඩයිඩ් වලට සාපේක්ෂව පෙළ 1යි. ඊගාට එච්චන වලට සාපේක්ෂව H ධන අයන සාන්ද්‍රණයට සාපේක්ෂව පෙළ 2යි. මේ පස්වෙනි සමීකරණය. අපි මීට පෙර ලියපු සමීකරණ වලින් පළවෙනි සමීකරණය ඔබට මතක ඇති. මෙන්න මේක. පළවන සමීකරණයේ 1 වැඩි කිරීම 10 ඍණ 3 ඝන ඩෙසිමීටරට මවුල තත්පරයට සමානයි K වරක්. මෙතන 0.2 මෙතන 0.6 මෙතන 0.6 0.2 ඝන ඩෙසිමීටරට මවුල 0.6 ඝන ඩෙසිමීටරට මවුල 0. අපි පළවෙනි සමීකරණ ලියන්න හදන්නේ 1 වැඩි කරන 10 ඍණ 3 මෙතන K බ්‍රෝමේට් සාන්ද්‍රණය 0.1 මේක 0.1 0.1 ඝන ඩෙසිමීටරට මවුල ඊළඟ අවස්ථා දෙකම 0.6 ගන්න තියෙන්නේ. මේ පළවෙනි සමීකරණය. දැන් මෙන්න මේ සමීකරණ දෙක බෙදුවාම අපිට මේ R වලගේ එනවා. අපි පළවන සමීකරණය සහ පස්වෙනි සමීකරණය පස්වන සහ පළවන සමීකරණය එකිනෙක බෙදමු. 5 බෙදීම 1
මේ අනුව වෙනවා R සමානයි එක වැඩි කරන 10 3 ඝන ඩෙසිමීටර මවුල තත්පරයට k කැපිලා යනවා 0.4 බෙදීම 0.1 ඊළඟට 1.2 බෙදීම 0.6 ඊගාට 0.3 බෙදීම 0.6 ඒකේ වර්ගය සුළු කිරීමේදී මෙතන 4 මෙතන 2 මෙතන භාග්‍ය වර්ගය 4න් 1 මෙතන R සමානයි 10 3 ඝන ඩෙසිමීටරට මවුල තත්පරයට මෙතන සුළු කරාම වෙනවා 2 වැඩි කිරීම 10 3 ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පරීක්ෂණාංක 5ට අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නිර්ණය කරන්න R අපි දැන් බලමු ඊළඟ කොටස ඉහත ප්‍රතික්‍රියාව සඳහා ඔබ ලබාගත් පාඨාංග භාවිතා කර බ්‍රෝමේට් සාන්ද්‍රණය කාලයත් සමග වෙනස් වන ආකාරය ළමයි බ්‍රෝමේට්ට සාපේක්ෂව ප්‍රතික්‍රියා පෙළ එක පළමු පෙළ ඇති අවස්ථාවක ඒ සංඝටකයේ සාන්ද්‍රණය කාලයත් සමග විචලන රටාව මේ බලන්න R සමානයි මේ A B බවට පත්වන ප්‍රතික්‍රියාවක පෙළ N ඒ වල සාන්ද්‍රණය ඒ කාලය මේ තමයි n සමානයි බිඳුව ශූන්‍ය පෙළ n සමානයි 1 n සමානයි 2 සාන්ද්‍රණය හා කාලය අතර ප්‍රස්ථාරය. ඒතර මේ වෙලාවේදී පෙළ බ්‍රෝමේට්ට සාපේක්ෂ පෙළ 1 ආවේ. ඒ නිසා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. එමනම් මෙතන අපි ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීමේදී සිරස් අක්ෂය බ්‍රෝමේට් සාන්ද්‍රණය තිරස් අක්ෂය කාලය මේ වගේ ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න ආරම්භක සාන්ද්‍රණය C බ්‍රෝමේට්ට සාපේක්ෂව පළමු පෙළ ඒ නිසා හරියටම සාන්ද්‍රණය හරියටක් වන විට ගත වන කාලය අර්ජීව කාලය ඒකනොත් හරියටක් වෙන වීමට ගත වන කාලය තවත් අර්ජීව කාලයක් මේ දෙකයි T භාගය ඔන්න ඔය විදිහට මේ ප්‍රස්ථාරය නිර්මාණය කරන්න පුළුවන් අපේක්ෂිත ප්‍රස්ථාරය පළමු පෙළ බැවින් මේ ආකාරයේ සාන්ද්‍රණය හරියටක් වීමට ගත වන කාලය නිශ්චිතයි අර්ජීව කාලය ඒකනොත් හරියටක් වීමට ගත වන කාලය තවත් නිශ්චිතයි අර්ජීව කාලය සාන්ද්‍රණයෙන් සායත්තයි. බලමු ගානේ B කොටස සබ්මරීන තුළ ගමන් කරන්නාගේ ශ්වසනයෙන් පිටන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීම සඳහා ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් උපයෝගී කරගන්නවා. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් කෙරෙන්නේ කාබන් ඩයොක්සයිඩ් මේ ආකාරයට අවශෝෂණය කිරීම. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කළා ලිතියම් කාබනේට් ලෙස අවක්ෂේප වෙනවා. ආරම්භයේදී සබ්මරීනය තුළ කාබන් ඩයොක්සයිඩ් වායුවේ පීඩනය 790යි පැස්කල්. ආරම්භයේදී පීඩනය 790යි පැස්කල්. මේ කොටසේ වාත පරිමාව 2.4 10 වෙනි බලය.
ඝන ඩෙසිමීටර්. වායු උෂ්ණත්වය කෙල්වින් 312යි. මේ තමයි ආරම්භක කාබන් ඩයොක්සයිඩ් වල පරිමාව උෂ්ණත්වය පීඩනය. ඊට පස්සේ මේකට එකතු කරනවා ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්. පිරිසිදු කිරීම සඳහා සබ්මරීනයට ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීමෙන් පසු කාබන් ඩයොක්සයිඩ් වල පීඩනය පැස්කල් 12 දක්වා අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් වල පීඩනය මෙන්න මේ විදිහට. ඊළඟ අවස්ථාවේදී පීඩනය 12යි පැස්කල්. පරිමාව උෂ්ණත්වය ඒවා සේරම එහෙමමයි. දැන් බලන්න මේ අවස්ථා දෙකේදී මේ සබ්මැරිනේ තුන කාබන් ඩයොක්සයිඩ් තිබුණු මොහොත. ඊට පස්සේ මේ අවස්ථාවට යනකොට ඒකට ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළා. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළාම මේ කාබන් ඩයොක්සයිඩ් ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් අවශෝෂණය කරනවා ලිතියම් කාබනේට් ලෙස. කාබන් ඩයොක්සයිඩ් ඉතා සුළු ප්‍රමාණයක් අවසානයේදී මේක ඉතුරු වෙනවා. දැන් බලන්න අපෙන් අහන්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ගැන. ඉතින් මේ ආරම්භක අවස්ථාවේදී අවසාන අවස්ථාවේදී විභාජනයේ පරිමාව නිශ්චිතයි. උෂ්ණත්වය නියතයි. එකම පරිමාව අවස්ථා දෙකේදී උෂ්ණත්වය එකමයි. එමනම් PV සමාන nRT බැලුවොත් අපි PV සමාන nRT වල V හා T නියත නිසා P සමානුපාතකයෙන් පීඩන වෙනසින් තමයි මවුල සංඛ්‍යාවේ වෙනසක් ඇති වෙන්නේ. දැන් මෙතන පීඩන වෙනසක් වෙනවා. ඒ පීඩන වෙනස තමයි 790 තිබිච්ච එක 12 දක්වා අඩු වෙනවා. මේ නිසා පීඩන වෙනස හොයමු. 790න් පීඩන වෙනස පැස්කල් 790න් අඩු කරමු. අවසාන පීඩනය 12 පැස්කල් 778යි පැස්කල්. දැන් මෙන්න මේ පැස්කල් 774ට ගැලපෙන මවුල සංඛ්‍යාව හොයාගමු. මේ භාජනයේට PV සමාන nRT දාලා මේකට. එhmenan අපි ඒ සඳහා n සමානයි V බෙදීම RT. පීඩනය 778යි. පැස්කල් කියන්නේ වර්ග මීටර් නිව්ටන් SI units. ඊළඟට පරිමාව 2.4 10 තුන්වෙනි බලය 2.4 10 තුන්වෙනි බලය ඝන ඩෙසිමීටර් ඝන මීටර් කරන්න ඕන. ඒක 10 ඍණ 3 වැඩි කළා 2.4 10 තුන්වෙනි බලය ඒක 10න් බෙදලා ඝන මීටර් කරනවා. R 8.314 ජූල් මවුලයට කෙල්විනයට වැඩි කිරීම T 312 කෙල්වින්. හත්සිය හැත්තට කියන 7.78 වැඩි කිරීම 10 වර්ගය. මෙතන 2.4 මේ 10 3 ඍණ 3ට මේ ධන 3 කැපිලා යනවා. එතන මෙතන එනවා 10 වර්ගය විතරක් පිටින්. බෙදීම 8.314 312 කියන එක 3.12 වැඩි කිරීම 100 10 වර්ගය. මේකත් කැපිලා යනවා. මෙතන එනවා මවුල. අවසානයේදී මෙන්න මේ ටික ලඝු ගණක භාවිතයෙන් සුළු කළ ගන්න වෙනවා. මේ සුළු කරන් පස්සේ 0.72 කියලා එනවා මවුල. සුළු කිරීම. මේ වෙලාවේදී අපි මේ ටික සුළු කරන්න යන්න වෙලාව අපරාධ නිසා
දසම 7.2යි. දැන් අපෙන් අහන්නේ මේ කොටසේ කාබන් ඩයොක්සයිඩ් මෝල් සංඛ්‍යාව හෙව්වා. අපෙන් අහන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමට සඳහා ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කළා. ඒදී සෑදෙන ලිතියම් කාබනේට් ස්කන්ධය මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වලට සමාන මෝල් ප්‍රමාණයක් ලිතියම් කාබනේට් හැදෙනවා. ඒ නිසා ස්ටොයිකියමිති 1:1යි. ඒ නිසා අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේ ලැබුණේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය NCO2 කාබන් ඩයොක්සයිඩ් ලිතියම් කාබනේට් ප්‍රමාණය 1:1යි. ඒ නිසා ලිතියම් කාබනේට් ප්‍රමාණය ලිතියම් කාබනේට් ප්‍රමාණ සමානයි. මෝල් සංඛ්‍යාව 0.72යි ලිතියම් කාබනේට්. මේ ස්ටොයිකියමිති 1:1 නිසා N ලිතියම් කාබනේට් කියලා ගත්තොත් එක සමාන 0.72යි මෝල්. ලිතියම් කාබනේට් වල මෞලික ස්කන්ධය ගැනීමේදී ලිතියම් වල පරමාණු භාර දෙකක් තියෙනවා. පරමාණු භාර දෙකක් කියන්නේ ලිතියම් වල පරමාණු භාරය 6.9ක් විතර වෙනවා. ලිතියම් වල පරමාණු භාරය. නමුත් මේකේ ගාන ඉදිරියේ තියෙන 6 කියලා. ඒ නිසා අපි 6 කියලා ගමු. 6 2 12යි. ඕතුනට 48යි. මෙතන කාබන්ට 12යි. 60යි. 60යි මෙතන 12යි. 72යි. මේ අනුව මෙතන මෞලික ස්කන්ධ 72 කියලා අපි ගන්නවා. මේ අනුව 0.72 වැඩි කිරීම 72. එතකොට එනවා 51.84. ඒ ලිතියම් කාබනේට් වල අවසාන ස්කන්ධයනේ 51.84. මේ තමයි ලිතියම් කාබනේට් වල ස්කන්ධ ප්‍රමාණය. අපි දැන් බලමු කාබනික රසායනයේ ඊළඟ 4 වෙනි ප්‍රශ්නයට යන්න. මේ බලන්න C5H10O යන අණුක සූත්‍රය සහිත ABCD මධ්‍යසාර 4ක් තියෙනවා. C5H10O අණුක සූත්‍රය ඇති ව්‍යුහ සමායක 4ක්. ඒ ත්‍රිමාන සමායකතා නොපෙන්වයි. ඒ කියන්නේ අපි මෙතන ගත්තොත් C5H10O A ත්‍රිමාන නැත ත්‍රිමාන සමායකතාවක් නැහැ ඒ වලට. B හා D ප්‍රතිරූප අවයව. B හා D ප්‍රතිරූප අවයව කියන්නේ B C D මේ ප්‍රතිරූප අවයව. ඒ කියන්නේ ප්‍රතිරූප අවයව සමායකතාව කියන්නේ ප්‍රකාශ සක්‍රිය කියන එක. ප්‍රකාශ සක්‍රිය B හා D. ප්‍රකාශ සක්‍රිය B හා D. ඒ වගේම ඒ ත්‍රිමාන සමායකතාව නොපෙන්වයි. B හා D ප්‍රතිරූප අවයව සමායකතාව පෙන්වයි. B හා D ප්‍රතිරූප අවයව සමායකතාව පෙන්වයි කියන්නේ ප්‍රකාශ සක්‍රිය අසමිතික කාබන් තියෙනවා. අසමිතික කාබන් තියෙනවා B හා D වල. අසමිතික කාබන් B හා D. ප්‍රකාශ සක්‍රිය කියන්නේ අසමිතික කාබන්. මේකේ අසමිතික කාබන් තියෙන, මේකෙත් අසමිතික කාබන් තියෙනවා. ඊළඟට බලන්න තා මොනවද කියලා තියෙන්නේ. CD පාරත්‍රිමාන සමායකතාව පෙන්වයි. CD පාරත්‍රිමාන සමායකතාව කියන්නේ සිස් ට්‍රාන්ස් සමායකතාව, ජ්‍යාමිතික සමායකතාව. CD පාරත්‍රිමාන. C හා D පාරත්‍රිමාන සමායකතාව පෙන්වයි කියලා තියෙනවා. මේක C හා D පාරත්‍රිමාන ජ්‍යාමිතික
මිතික ජාමිතික. තොට මේකේ දිත්ත බන්ධනයෙන් තියෙන ජාමිතික සමායකතාවක් තියෙන්නේ සිස් ට්‍රාන්ස්. තොට මේ අනවා දැන් මේ ABCD සංයෝග 4 ගැන විස්තර කරේ. ABCD කියන මධ්‍යසාර 4 C5H10 අණුකු සූත්‍රයේ ව්‍යුහ සමාවයවික. ඒ ත්‍රිමාන සමායකතාවක් පෙන්වන්නේ නැහැ. කිසිම සමායකතාවක් නැහැ. BHD ප්‍රතිරූපාවයව සමායකතාවක් පෙන්වනවා. ඒ කියන්නේ BHD ප්‍රකාශ සක්‍රිය කියන එක. ඒ වගේම CHD පාර ත්‍රිමාන සමායකතාව පෙන්වනවා. ජ්‍යාමිතිකය කියන්නේ සිස් සහ ට්‍රාන්ස්. එතකොට මේ කියපු කරුණු අනුව මේ සඳහන් කරේ විස්තර අපිට මුලින්ම ABCD වල ව්‍යුහ පිළිබඳ අධ්‍යයනය කරන්න මේ සාරාංශ කරගන්න ඕන මේ කියපු කරුණු. ඊගාට බලමු අපි මෙතනින් පස්සේ මොනවද කියලා තියෙන අපිට තව විස්තර. ඒ හයිඩ්‍රජනීකරණය කරන උත්ප්‍රේරක. ඒ හයිඩ්‍රජනීකරණය ලැබෙන ඵලය E ලූකස් ප්‍රතිකාරකය සමග ෂණික ආවිලතාවක් දෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන මධ්‍යසාරය අසන්තෘප්ත මධ්‍යසාරයක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔබ දැක්ක ඒ කියන සංයෝගයේ හයිඩ්‍රජනීකරණය වෙන්නේ අසන්තෘප්ත නිසා. ඒ වගේම මේ අණුකු සූත්‍රයෙන් තියෙන තවත් මධ්‍යසාර ජ්‍යාමිතික සමායකතා පෙන්වුවේ ද්විත්ව බන්ධනයක් තියෙන නිසා. ඒක නිසා මේක හයිඩ්‍රජනීකරණයෙන් පස්සේ ලැබෙන ඵලය ඊනම් මධ්‍යසාරය ලූකස් සමග ෂණිකව ආවිලතාවක් දෙක කියන එකේ අදහස අනිවාර්යයෙන්ම හයිඩ්‍රජනීකරණය කරන් පස්සේ තෘතික මධ්‍යසාරයක් එනවා. ඒ උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණයේදී E ලැබෙන ඵලය E ලැබෙන ඵලය ලූකස් සමග ෂණික ආවිලතාවක්. ඒ කියන්නේ E නම් තෘතික මධ්‍යසාරය හැදෙන්නේ. එමනම් අපි ඒ වලින් වැඩ පටන් ගමු. මෙන්න මේ විදිහට. අපි ඒ වලින් ලැබෙනවා හයිඩ්‍රජනීකරණය කළාම E කියන ඵලය E තමයි ලූකස් එක්ක ෂණික ආවිලතාවක් දෙන්නේ. ලූකස් ෂණික ආවිලතාවක්. ෂණික ආවිලතාව. එතකොට දැන් මේ හයිඩ්‍රජනීකරණය කිරීමෙන් පස්සේ මෙන්න මේ වගේ තෘතික මධ්‍යසාරයක් එනවා ඇති. OH මෙතන CH3 කාණ්ඩ කාබන් සේරම 5යි තියෙන්නේ. දැනටම 3ක් ලියවිලා. ඉතුරු එක මේ විදිහට CH3 CH2 මේ බලන්න මෙන්න කැපිටල් A හයිඩ්‍රජනීකරණයෙන් ලැබෙන තෘතික මධ්‍යසාරය ලූකස් සමග ෂණික ආවිලතාවක්. දැන් හයිඩ්‍රජනීකරණයට පෙර අපි බලමු ඒ වල ව්‍යුහය. එවනම් හයිඩ්‍රජනීකරණයට පෙර ඒ වල ව්‍යුහය ලියන්න බලන්න මේ විදිහට. ඒ සඳහා නිර්මාණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ ව්‍යුහයක්. මෙතන අපි දාමු ද්විත්ව බන්ධනය. CH2 ද්විත්ව බන්ධනය CH මෙතන දාමු මෙතිල් කාණ්ඩ දෙක මෙහෙම. දැන් බලන්න ද්විත්ව බන්ධනය තියෙන තැන එකම වර්ගයේ පරමාණු දෙකක් තියෙනවා. කිසියකට ජ්‍යාමිතික සමායකතාවක් නැහැ. පාර ත්‍රිමාන සමායකතාවක් එන්නේ නැහැ. ද්විත්ව බන්ධනයෙන් සම්බන්ධ කාබන් එකේ එකම වර්ගයේ පරමාණු දෙකක් කාණ්ඩ දෙකක් තියෙන නිසා. ඒ වගේම මෙතන අසමිති කාබන් නෙමෙයි. ඒ නිසා මේ ප්‍රතිරූපක අවයව සමායකතාවකුත් නැහැ. පාර ත්‍රිමාන සමායකතාවකුත් නැහැ. මේක ප්‍රකාශ සක්‍රියත් නෙමෙයි. සිස් ට්‍රාන්ස් සමායකතාවක් නැහැ. ඒ නිසා ත්‍රිමාන සමායකතාවක් නැහැ කියලා පළවෙනි ඒ වල සඳහන් වෙන්නේ හරියටම හරි. නමුත් හයිඩ්‍රජනීකරණය කළාම මේක එතිල් කාණ්ඩය බවට පත් වෙනවා. එතකොට හයිඩ්‍රජනීකරණය කරන් පස්සේ
ත්‍ෘතික මත්සාරයක් හැදෙන්නේ ඒ අනුව ෂණික ආවිලතාවක් වෙනවා. එසේනම් ඒ උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණයෙන් ලැබෙන ඵලය E. එමනම් මේ තමයි E වල ව්‍යුහය. මේ තමයි E වල ව්‍යුහය. එතකොට අපි E වල ව්‍යුහය දැන් අපිට ලියන්න බලන්න මේ තියෙන්නේ CH3 CH2 C CH3 CH3 OH මේ අනුව අපිට පුළුවන් A වල ව්‍යුහයත් ලියන්න. A වල ව්‍යුහය නම් මෙතන ද්විත්ව බන්ධනයේ තියෙන්නේ CH2 ද්විත්ව බන්ධනයේ CH මේ ආකාරයට CH3 CH3 OH මේ තමයි A සහ E වල ව්‍යුහ. දැන් බලමු ඉතිරි ව්‍යුහ පිළිබඳ ඇගීමක් කරන්න. නැත්නම් සෑන්න කොහොමද සෑන්නේ කියලා. A සහ E වල UPSC නාම දැන් මේකේ UPSC නාමය ලියන්න තියෙන්නේ A වල සහ E වල UPSC නාම. මෙතන එන්නේ දිගම කාබන් දාමය 1 2 3 4 ඒ කියන්නේ මේ විදිහට CH2 ද්විත්ව බන්ධනය CH CH3 OH CH3 දිගම කාබන් දාමය තෝරගමු. නීතිය තමයි ක්‍රියාකාරී කාණ්ඩයේ OH නේ. එයාට හැකිතරම් කුඩා අංකයක් ලැබෙන්න ඕන. දාමයක කෙලවරක ඉඳලා අංකණය කරන්න ඕන. එතකොට මේ කෙලවරේ ඉඳලා අංකණය කරනත් අංක 2. මේ පැත්තේ ඉඳලා අංකණය කරනත් අංක 3 එන්නේ. ඒ නිසා මේ පැත්තේ අංකණය කරමු 1 2 3 4. එතකොට මේකෙදී ආදේශිත කාණ්ඩයනේ මේක. 1 2 3 4. එතකොට නාමය ඉදිරිපත් කිරීමේදී अंक 2 मेथिल कार्बन 4යි ඒ 4 තුන්වෙනි කාබන් එකේ තියෙන ඊන් කාණ්ඩයක් බියුටීන් अंक 3 බියුටීන් अंक 3 ඊන් කොටස තියෙන්නේ कार्बन 4යි බියුටීන් දෙවෙනි කාබන් එක ඕල් තියෙන්නේ. තව ඉදියක් තියෙන මේක ලියන්න 2 methyl but 3 in 2 all මේත් හරි but 3 in 2 all මේක තමයි ඉම්පැක්ට් නම 2 methyl but 3 in 2 all ඊළඟට E වල UPSC නම දිගම කාබන් දාමය CH3 CH2 C CH3 CH3OH මේකේ දිගම කාබන් දාමය හැටියට කාබන් 4ක් තෝරගන්න පුළුවන් අපිට. එක දෙක තුන හතර එකතරම් ගොඩ අංකය OH කාණ්ඩයට දුන්නම දෙවෙනි කාබන් එක එනවා මෙතිල් කාණ්ඩය. එතකොට UPSC නම එන්නේ 2 මෙතිල් 2 methyl कार्बन 4යි ब्यूटन
butane to all නැත්තම් තව ඉදයක් පුළුවන් to methyl අංක දෙක ඉස්සරහට ගන්න to methyl to butanol to methyl to butanol මේ තමයි IUPAC නාම to methyl to butanol එතකොට අපි කාබනික සන්නක දෙකේ IUPAC නම් තමයි නිරූපණය කරේ අපි දැන් බලමු IUPAC නාමයෙන් පසු ඉතිරි කොටසට යන්න ඒ වල IUPAC නම 2 methyl but but 3 into all ඊවල IUPAC නම 2 methyl 2 butanol to methyl 2 butanol අපි දැන් බලමු ඊළඟ කොටසට යන්න B හා C නැමැති මධ්‍යසාර දෙකම උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණයෙන් F නම් එකම ඵලයක් ලබා දෙයි. එකම ඵලයක් ලබා දෙයි කියන එකේ අදහස හයිඩ්‍රජනීකරණය කළාම එකම ඵලයක් ලබා දෙන්න නම් අවස්ථා දෙකේ පරමාණු සැකිල්ල එකම වෙන්න ඕන. ඒ කියන්නේ B හා C B වල කාබන් දාමය 4ක් නම් ඊළඟ එකෙත් කාබන් දාමය 4යි. අන්න ඒ විදිහට. ඒ කියන්නේ එකම සැකිල්ල වෙන්න ඕන හයිඩ්‍රජනීකරණය කරන් පස්සේ එකම ඵලය එනවා නම්. ඒ වගේම හයිඩ්‍රජනීකරණයේදී ලැබෙන ඵලය PCC සමග ඔක්සිකරණයෙන් J ලබා දෙනවා. J ටොලන් ප්‍රතිකාරකය සමග. ටොලන් ප්‍රතිකාරකය සමග ප්‍රතික්‍රියා කරන්නේ ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩ් හැදෙන්න නම් ප්‍රාථමික මධ්‍යසාරයක් තියෙන්න ඕන. CH2OH කාණ්ඩයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ වගේ CH2OH කාණ්ඩයක් CH2OH කාණ්ඩයක් තිබුණොත් තමයි PCC දැම්මම ඇල්ඩිහයිඩ් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ B හා C කියන මධ්‍යසාර ප්‍රාථමික මධ්‍යසාර විය යුතුයි. ප්‍රාථමික මධ්‍යසාරයක් විය යුතුයි. ප්‍රාථමික මධ්‍යසාර තමයි PCC සමග ඔක්සිකරණය කළාම මේ CH බවට පත් වෙන්නේ. ඒතර B හා C උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණයේ එකම ඵලය F ලබා දෙනවා. F කියන ප්‍රභේදයේ ප්‍රාථමික මධ්‍යසාරයක් වෙන්න ඕන. ඒ PCC සමග ඔක්සිකරණයෙන් J ලබා දෙනවා. J කියන ඇල්ඩිහයිඩය J ටොලන්ස් ප්‍රතිකාරකය සමග රිදී කැඩපතක් දෙනවා. ඇමෝනියම් සිල්ලනයිට්‍රේට් ටොලන් රිදී කැඩපත BC සහ FJ වල ව්‍යුහ නිර්මාණය කරන්න කියලා තියෙනවා. බලමු අපි මේ ඉස්සෙල්ලා ABCD පිළිබඳ තොරතුරු යම් ප්‍රමාණයක් ලියාගත්තා. ඒ තොරතුරු අපි බලමු. මේ තමයි අපි මුලින් ගත්ත තොරතුරු ටික. අපි මුලින්ම ඒ වල ව්‍යුහය සොයාගත්තා. ඒ වගේම B ප්‍රකාශ සක්‍රිය කියලා කිව්වා. C ජාමිතික සමායකතාව පෙන්වනවා කියලා මුලින්ම සඳහන් කළා. D ජාමිතික සහ ප්‍රකාශ සමායක දෙවර්ගයේම අයිති. දැන් අපි බලමු B කියන ප්‍රභේදයේ ප්‍රකාශ සමායකතාවක් පෙන්වුම් කරන්න නම්
අනිවාර්යයෙන්ම අසමිතික කාබනයක් තියෙනවා. එතන B වල ව්‍යුහය අපි බැලුවොත් මේ විදිහට කාබන් ප්‍රාථමික මධ්‍යසාරයක් වෙන්න ඕන. B වල CH2OH කාණ්ඩයක් තියෙන්න ඕන. ඒ වගේම ප්‍රකාශ සක්‍රිය වෙන නම් අසමිතික කාබනයක් තියෙන්න ඕන. ඒ නිසා අසමිතික කාබනයක් කියන විදිහට අපි මෙතන H එකක් දාමු. මෙතන CH3 කාණ්ඩයක් දාමු. මේක ජ්‍යාමිතික සමායකතාවක් නැහැ. ඒ නිසා ඉතුරු කාබන් දෙක අපි මේ විදිහට නිර්මාණය කරමු. මෙන්න මේ ක්‍රමයට. CH2 ද්විත්ව බන්ධනය CH. දැන් බලන්න. මේ ව්‍යුහයේ ජ්‍යාමිතික සමායකතාවක් නැහැ. මේ කෙළවරේ කාබන් වල එකම වර්ගයේ පරමාණු දෙකක් තියෙන නිසා. නමුත් මෙතන අසමිතික කාබන් ප්‍රකාශ සක්‍රියයි. හයිඩ්‍රජන් නිකල් දැම්මම CH2OH B හා C උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය F ලබා දෙනවා. FPCC වලින් J ලබා දෙන්නේ. එතකොට මෙතෙන්දී හයිඩ්‍රජනීකරණයෙන් F ලබා දෙන්නේ මේක F මේ තමයි B හයිඩ්‍රජනීකරණය F මේකෙන් පස්සේ තමයි J ලබා දෙන්නේ PCC. එතකොට අපි මෙතන එන්න ඕනේ J මේ ආකාරයට CH3 CH2 C H CH3 CHO මේක තමයි J. දැන් ඔය B සඳහා නිර්මාණය කළේ B C කියන සංයෝගයේ සැකිල්ලත් මේකමයි. මේ කාබන් දාමය 4ක් වෙන්න ඕන. දෙවෙනි කාබන් එකේ මෙතිල් තියෙන්න ඕන. මොකද හයිඩ්‍රජනීකරණය කරන් පස්සේ මේකම එන්න ඕනේ. මේ ව්‍යුහයමයි එකම F ඵලය. වෙනස් කරන්න බලන්න ද්විත්ව බන්ධන තියෙන ස්ථාන. අපි ද්විත්ව බන්ධනේ මෙතනට ගමු. එතන ගත්තන් පස්සේ ජ්‍යාමිතික සමායකතාවක් වෙන විදිහට නිර්මාණය කරන්න පුළුවන් වෙයි බලමු. C මේ ආකාරයට CH3 CH ඊට පස්සේ අපි ද්විත්ව බන්ධනේ දානවා. දැන් බලන්න C වල ව්‍යුහයේ ජ්‍යාමිතික සමායකතාවක් ඇති වෙන්න CH3 CH ඊට පස්සේ තුන්වෙනි කාබන් එකේ මෙතිල් කාණ්ඩය තිබුණා මේක. ඊට පස්සේ අපි ලියනවා මේකේ CH2OH. සැකිල්ල එකමයි. BC වල සැකිල්ල වෙනස් කරේ නැහැ. බලන්න දිගම කාබන් දාමය 4යි. 4 මෙන්න මේ එක කෙළවරකින් ඉඳලා දෙවෙනි කාබන් එකේ මෙතිල්. තර මේකයි එකම ව්‍යුහය සැකිල්ල. නමුත් ද්විත්ව බන්ධනයේ ස්ථාන මාරු කරා. දැන් මේක ජ්‍යාමිතික සමායකතාවක් වෙනන මේ කාබන් ද්විත්ව බන්ධනයට සම්බන්ධලා තියෙන මෙතිල් කාණ්ඩ දෙකක් එක පැත්තට අනිත් පැත්තට H එකයි මේ පැත්තට CH2OH එකයි. සිස් ට්‍රාන්ස් සමායකතාව පෙන්නනවා. ජ්‍යාමිතික මේ තමයි C වල ව්‍යුහය. මේ C හයිඩ්‍රජනීකරණය කළා මේක එන්නේ. මේ තියෙන C හයිඩ්‍රජනීකරණය කරන ද්විත්ව බන්ධනය ඇතුළ මේ ව්‍යුහය FPCC වලින් ඇල්ඩිහයිඩ්. දැන් අපි A B C ව්‍යුහ අවසන්. දැන් D මොනවාද D ගැන කියලා තියෙන බලමු. D උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණයෙන් ලැබෙන ඵලයේ ජීවන අතර D හයිඩ්‍රජනීකරණය කළාම ලැබෙන ඵලයේ G PCC සමග K ලැබෙනවා. K බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක බ්‍රේඩි ප්‍රතිකාරකය තැඹිලි පාඩ අවක්ෂේපයක් ටොලන් ප්‍රතිකාරකය සමග ටොලන් ප්‍රතිකාරකය
කිසිදු ප්‍රතික්‍රියාවක් නැහැ. ටොලන් සමග ප්‍රතික්‍රියාවක් නැහැ කියන්නේ ඇල්ඩිහයිඩයක් එතන නැහැ. නමුත් 2,4-DNP බ්‍රේඩිත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන්නේ එතන තියෙනවා කාබොනිල් කාණ්ඩයක්. ඒ කියන්නේ කීටෝනයක්. එහෙමනම් PCC සමග මෙතන හැදෙන්නේ කීටෝන. කීටෝනයක් හැදෙන්නේ. කීටෝනයක් හැදෙනවා නම් මෙතන තියෙනවානේ මොන වගේ මද්දසාරයක්ද ළමයි? ප්‍රාථමික මද්දසාරයකින් PCC වලින් හැදෙන්නේ ඇල්ඩිහයිඩ්. ද්විතීයික මද්දසාරයක් තිබුණොත් තමයි PCC වලින් එන්නේ මෙතන H තියෙනවා න මෙතන R කාණ්ඩයක් තියෙනවා මේ වගේ ද්විතීයික මද්දසාරයක් වෙනවා. ද්විතීයික මද්දසාරයක් තිබුණොත් එතනින් හැදෙනවා ස්ථිර වශයෙන්ම කීටෝනයක්. ඒ නිසා D වල මද්දසාරය ද්විතීයික මද්දසාරයක් වෙන්නත් ඕන. ඒ වගේම D වල ව්‍යුහයේ මෙන්න මේ ආකාරයට CH3 CH ද්විත්ව බන්ධනය CH ඔන්න ජ්‍යාමිතික සමායකතාවක්. D වල ව්‍යුහයේ ජ්‍යාමිතික සමායකතාවක් වෙනවා ඒ විදිහේ සැකිල්ලක් තියෙනවා. ඊගාවට ත්‍රිමාන සමායකතාවක් තියෙන ඕන ප්‍රතිරූපක අවයව. ඒ කියන්නේ අසමිතික කාබනයක් තියෙනවා. අසමිතික කාබනයක් තියෙන වගේම එතන තියෙන්න ඕන ද්විතීයික මද්දසාරයක්. ද්විතීයික මද්දසාරයක් වෙන්න ඕන. එහෙමනම් අපි මෙතන CH3 කියලා දාලා මෙතන OH එක දානවා. දැන් බලන්න මෙන්න D ව්‍යුහය. ජ්‍යාමිතික සමායකතාවක් තියෙනවා. සිස් සහ ට්‍රාන්ස්. ඒ වගේම ප්‍රකාශ සමායකතාවක් තියෙන ප්‍රතිරූපක අවයව සමායකතාවක් තියෙනවා මේ අසමිතික කාබන. මේ අනුව මේ දෙකටම ගැලපෙනවා හරියටම හරි D. දැන් D හයිඩ්‍රජනීකරණය කළාම D හයිඩ්‍රජනීකරණය කළාම එන ඵලය CH3 CH2 CH2 CH OH CH3 මේ තමයි D හයිඩ්‍රජනීකරණයෙන් ලැබෙන ඵලය. ඊට පස්සේ මේකට PCC දැම්මම ලැබෙන ඵලය මේකට PCC එකතු කළාම CH3 CH2 CH2 CO CH3 මේ තමයි කීටෝනේ. දැන් අපි බලමු D වලින් සෑදෙන සංයෝග. D වලින් සෑදෙන්නේ G සහ K. මේ අනුව G සහ K ලෙස මෙන්න මේ ව්‍යුහ නිර්මාණය කරගන්න පුළුවන්. මේක G මේක K. K වල ව්‍යුහය. මේ අනුව මේ කාබනික සංයෝගයේ ABCD ව්‍යුහ හතරම හරි සියල්ලම නිරූපණය කරා අදාළ ප්‍රතික්‍රියාවලට ගැලපෙන ව්‍යුහ නිර්මාණය කළා. අපි දැන් බලමු ඒ කොටස අවසන් ඊළඟ කොටසට යන්න. B කොටස පාසම් ප්‍රතික්‍රියා අනුක්‍රමය සලකන්න. දැන් මේකේ Q P S T R U මෙන්න මේ ප්‍රභේදවල සූත්‍ර අපිට ලියන්න වෙනවා. Q ඇනලින් සෝඩියම් නයිට්‍රේට් තනක HCl දැම්මම Q කියන්නේ Q කියන ප්‍රභේදය එනවා
Q කියන ප්‍රභේදයනවා ඇනලීන් සෝඩියම් නයිට්‍රේට් තනුක HCl එක කාමර උෂ්ණත්වයේදී ෆීනෝල් හැදෙන්නේ. Q ෆීනෝල්. Q ෆීනෝල්. ඊළඟට මෙතනින් තියෙන සෝඩියම් නයිට්‍රේට් තනුක HCl 0.5 පරාසයේදී. එතකොට ෆීනෝල් හැදෙන්නේ නැහැ. බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් P. benzene diazonium chloride N2Cl. තොට P benzene diazonium chloride. තොට දැන් P සහ Q වලින් R අහනවා. තොට R වල ව්‍යුහය වෙන්න ඕනේ මේක R වල ව්‍යුහය P සහ Q වලින් R ෆීනෝල් වල පැරා කාබන්ට මේ ෆීනෝල් වල හරියටම පැරා කාබන්ට මෙතෙන්ට සම්බන්ධ වෙනවා බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් වල ඉලෙක්ට්‍රෝෆයිල් මේකට එකතු වෙනවා. මෙන්න මේ කොටස. මොන ආකාරයට මේක තමයි මෙතන මේ තැඹිලි පාට අවක්ෂේපයක් කියලා කියන්නේ R. බලමු PQR හරි. දැන් මෙතන බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් වලින් S වලට ඇවිල්ලා S වලින් T වලට ඇවිල්ලා මෙතනින් U හරහා මේ ප්‍රභේදය හැදලා තියෙනවා. බලන්න මේක එස්ටරයක්. මේ එස්ටරේ ෆීනෝලික් එස්ටරයක්. මෙතන තියෙන O එක බෙන්සින් වලට O. එතකොට මේ පැත්තෙන් එන්නේ ඔබට පේනවා මෙතන තියෙන ෆීනෝල්. මේ පැත්තෙන් ෆීනෝල් ඇවිල්ලා Q. ෆීනෝල් මෙතේ. එතකොට මේ පැත්තෙන් එන්න ඕන Q ෆීනෝල් නම් අනිත් U වෙන්න ඕන අම්ල ක්ලෝරයිඩ්. මේ අනුව මෙතන U කියලා එන්නේ අම්ල ක්ලෝරයිඩ් COCl අම්ල ක්ලෝරයිඩ්. මෙතන අම්ල ක්ලෝරයිඩ් එන්න නම් මෙතන තියෙනවා කාබොක්සිලික් අම්ලය PCl5 එක අම්ල ක්ලෝරයිඩ් බඩපත් වෙනවා. මෙතන කාබොක්සිලික් අම්ලය. දැන් P වල තිබුණේ බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් P මෙතියෙන් P වල තිබුණේ බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් N2Cl මෙතනින් කාබොක්සිලික් හදන්න නම් Y කියන ප්‍රතිකාරකයේ Q+සයනයිඩ් වෙන්න ඕන CuCN. CuCN දැම්මම මේක S කියලා එන්නේ බෙන්සින් වලට CN කාණ්ඩයක් සම්බන්ධ වෙන්න ඕන. CN කාණ්ඩය ජල විච්ඡේදනය වුණාම මෙතනට දාන Z තනුක සල්ෆියුරික්. මේ අනුව Z කියන්නේ තනුක සල්ෆියුරික්, Y කියන්නේ CuCN. Y CuCN Z තනුක සල්ෆියුරික්. මේ අනුව ෆීනෝල් සහ අම්ල ක්ලෝරයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් ෆීනෝලික එස්ටරය මේ පැත්තේ සෑදෙනවා. දැන් ඒ පරිවර්තනයේ රටාව සම්පූර්ණයි. Y සහ Z ප්‍රතිකාරක සහ තත්ත්ව Y සහ Z ප්‍රතිකාරක සහ තත්ත්ව සියල්ලම සඳහන් කරා. අපි දැන් බලමු ඊළඟ කොටස PQR STU. PQR STU සියලුම ව්‍යුහ නිර්මාණය කළා තියෙන්නේ. ඒ නිසා මේ කොටස මෙතනින් අවසන් කරන්න පුළුවන්. අපෙන් අහන ප්‍රතික්‍රියාව 1 2 3 ප්‍රතික්‍රියා වර්ගය
ප්‍රතික්‍රියා වර්ගය බලමු. ප්‍රතික්‍රියා 1 ප්‍රතික්‍රියා 2 ප්‍රතික්‍රියා 3. ප්‍රතික්‍රියා 1 ප්‍රතික්‍රියා 2 ප්‍රතික්‍රියා 3 වර්ගය. ප්‍රතික්‍රියා 1 මේක. මෙන්න මේක ප්‍රතික්‍රියා 1. ප්‍රතික්‍රියා 1 වර්ගය ලෙස ලියන්න වෙන්නේ ප්‍රතික්‍රියා 1 1 2 3 යාන්ත්‍රණය නැත්නම් ප්‍රතික්‍රියා වර්ගය ප්‍රතික්‍රියා වර්ගය ප්‍රතික්‍රියා 1 බලන්න මේකෙදී බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් ෆීනෝල් එක ප්‍රතික්‍රියා. මෙන්න මේ තැඹිලි පාට අවක්ෂේපය හැදෙන්නේ. හරියටම ෆීනෝලේ මෙන්න මෙතන. හරියටම ෆීනෝලේ පැරාකාබන්ට මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස ඉලෙක්ට්‍රෝෆයිලයක් ලෙස සම්බන්ධ වෙනවා. තර ෆීනෝලේ පැරාකාබන්ට මේ කොටස ඉලෙක්ට්‍රෝෆයිලයක් ලෙස සම්බන්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝපිලික ආදේශය. ඒ නිසා මේ යාන්ත්‍රණය ඉලෙක්ට්‍රෝපිලික ආදේශය. තද පළවෙනි ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝපිලික ආදේශයක් S ඉලෙක්ට්‍රෝපිලික ඉලෙක්ට්‍රෝපිලික ආදේශය. දෙවෙනි ප්‍රතික්‍රියාව මෙන්න දෙවෙනි ප්‍රතික්‍රියාව CN කාණ්ඩය COOH එක. ඒක ඉතින් ආම්ලික ජල විච්ඡේදනයක් නේ. ආම්ලික ජල විච්ඡේදනය. අපිට දීපු දත්ත සටහනේ ආම්ලික ජල විච්ඡේදනයක් කියන වාක්‍ය නැහැ. ඉලෙක්ට්‍රෝපිලික ආදේශ, ඉලෙක්ට්‍රෝපිලික ආකලන, නියුක්ලියෝපිලික ආදේශ, නියුක්ලියෝපිලික ආකලන, වෙනත් ප්‍රතික්‍රියා, ඉවත් වීම ප්‍රතික්‍රියා ඔය ආදී වශයෙන් තියෙන්නේ. එතකොට මේකේ වෙනත් ප්‍රතික්‍රියා යටතේ තමයි මේක දෙන්න තියෙන්නේ. අංක 2. අංක 2 වෙනත් ප්‍රතික්‍රියා යටතේ දෙන්න තියෙන්නේ. බලන්න වෙනත් ප්‍රතික්‍රියා යටතේ අපි ඒකට ඕ කියලා ලියනවා වෙනත් ප්‍රතික්‍රියා. ඊගාට අංක 3 යටතේ ප්‍රතික්‍රියා අංක 3 මෙන්න මෙතන. අම්ල ක්ලෝරයිඩය සහ ෆීනෝල්. අම්ල ක්ලෝරයිඩය සහ ෆීනෝල්. තර අම්ල ක්ලෝරයිඩයට ෆීනෝල් සම්බන්ධ වෙන්නේ මේකේ යාන්ත්‍රණය RCOCl. අම්ල ක්ලෝරයිඩයට ෆීනෝල් වල OH කාණ්ඩේ මේ කොටස එක සැරයකල් මෙතන ප්‍රදානය කළා. මෙහෙම ආදේශයක් වෙන්නේ නියුක්ලියෝපිලික ආදේශ. ආදේශයක් කළා පස්සේ Cl එකයි H එකයි ගැලවිලා යනවා. ඒ නිසා නියුක්ලියෝපිලික ආදේශ නියුක්ලියෝපිලික ආදේශ ඒ වගේම ඉවත් වීමේ කියලා කියන්නත් පුළුවන්. කොටසක් ඉවත් වෙනවා. නියුක්ලියෝපිලික ආදේශ. එහෙමනම් මේකේ යාන්ත්‍රණ පළවෙනි එක ඉලෙක්ට්‍රෝපිලික ආදේශය, අනිත් එක නියුක්ලියෝපිලික ආදේශය. අවසාන එක පළවෙනි එක ඉලෙක්ට්‍රෝපිලික ආදේශය C, දෙවෙනි එක වෙනත් ප්‍රතික්‍රියාවකට දැම්මේ, තුන්වෙනි එක නියුක්ලියෝපිලික ආදේශ SN. ඒ වගේම එතන ඉවත් වීමේ ප්‍රතික්‍රියාවකුත් තියෙනවා.
ඒ නිසා E කියලා දාන්නත් පුළුවන්. එකයි සහ E දෙකම. මේ තමයි ප්‍රතික්‍රියා යාන්ත්‍රණ. අපි බලමු ඊළඟ කොටස. ප්‍රධාන ඵලය CH3 CH2 C CH3 CH3 ඇල්කයිල් බ්‍රෝමයිඩයකට ප්‍රබල ක්ෂාරයක් එකතු කළාම මෙතන OH එක ආදේශ වෙනවා. ප්‍රධාන ඵලය. ඊළඟ කොටස යාන්ත්‍රණය. මේක තෘතීක ඇල්කයිල් හෙලයිඩයක්. බලන්න එතිල් මෙතිල් කාණ්ඩ දෙකයි. එතිල් කාණ්ඩයයි මෙතිල් කාණ්ඩ දෙකයි Br එක සම්බන්ධ. තෘතීක CH3 CH2 C CH3 Br තෘතීක ඇල්කයිල් හෙලයිඩේ මේ CBr බන්ධනය කැඩෙනවා මෙහෙම. කැඩිලා වඩාත් ස්ථායි කාබෝනියම් ආයනයක් හැදෙන තෘතීක කාබෝනියම් ආයනය පළමු පියවරේදී. C. මේ තමයි පළමු පියවර. තෘතීක ඇල්කයිල් හෙලයිඩ් වලට නියුක්ලියෝෆිලික ආදේශ සිදු වීමේදී පළමු පියවරේදී තෘතීක කාබෝ කැටයනය හැදෙනවා. තෘතීක කාබෝ කැටයනය පළමු පියවරේදී වඩාත් ස්ථායිනේ ඒක. ඒ නිසා ඒක පහසුවෙන්ම හැදෙනවා. හැබැයි ප්‍රාථමික ඇල්කයිල් හෙලයිඩයක් නම් ප්‍රාථමික කාබෝ කැටයනය හැදෙන්නේ නැහැ. ඒක නිසා පළමු පියවර මේ ආකාරය නෙවෙයි. ප්‍රාථමික ඇල්කයිල් හෙලයිඩ වල වෙන්නේ Br බන්ධනය කැඩෙනවත් එක්කම නියුක්ලියෝෆයිලය පහර දීලා එකම පියවරකින් මේක සිද්ධ වෙනවා. නමුත් තෘතීක ඇල්කයිල් හෙලයිඩ වල මේ නියුක්ලියෝෆිලික ආදේශනය වෙන්නේ පියවර දෙකකින්. පළමු පියවරේදී තෘතීක කාබෝ කැටයනය හදනවා. දෙවෙනි පියවරේදී ඒ නියුක්ලියෝෆයිලය මේකට පහර දෙනවා. මේ කාබෝ කැටයනය මෙතෙන්ට පහර දෙනවා. ප්‍රබල ක්ෂාරයෙන් ලැබෙන නියුක්ලියෝෆයිලය පහර දීලා සෑදෙනවා CH3 CH2 C CH3 මෙතන OH කාණ්ඩය පහර දෙනවා. bromide. මේ යාන්ත්‍රණය නියුක්ලියෝෆිලික ආදේශ යාන්ත්‍රණය. අපි අද සාකච්ඡා කළේ මේ ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නය දක්වා. අපි ඊළඟ පාඩමේදී බලමු ඊළඟ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න.